අපි අභ්‍යාසයේ පළවෙනි ගැටලුවට එනවා 14 දෙක අභ්‍යාසයේ පොලිය සම්බන්ධව. කවුද අපිට මේකට උදව් කරන්නේ? ඔබ හදපු කැමති ක්‍රමයකට පුළුවන් සාකච්ඡාව මෙහෙවන්න. රමින්දු ත්‍රිවිධ කියන්න බලන්න. ත්‍රිවිධ පුතා අතිස්සුවා. ත්‍රිවිධට අවස්ථාව. මේක තියෙන වර්ෂයකට 112ක සුළුපුලි අනුපාතයක් යටතේ රුපියල් 5000ක ණය මුදලක් සඳහා වසර 3කදී ලැබෙන සුළුපොලිය කොපමණද කියලා අහලා තියෙන්නේ. ඒක නිසා රුපියල් 5000 වැඩි කරනවා 112න් වැඩි කිරීම 3. රුපියල් 5000 ගුණ කරනවා 112. එතන තර්කය තමයි වසරකට මේ වසරකට රුපියල් 100කට පොලිය 12යි. වසරකට. එතකොට අපේනුත් අහන්නේ මෙතන වසර 3කට. එතකොට වසරකට 5000ට පොලිය කීයද කියලා තමයි මේ ගත්තේ. එහෙනම් 100කට 12යි නම් 5000කට කොච්චරද? ඒ වසරකට එතකොට වසර 3කට බලන්න පුතා කිව්වා වගේ 3ෙන් ගුණ කරා. එතකොට මෙතන සරල කරාම කීයද ආවේ අවසාන උත්තරේ? රුපියල් 1800යි. ඔව් මං හිතන්නේ ඔබ මේ 100ට මේ මෙතන 100 ගුණාකාර 50 එන්නේ නැතිනේ. එතකොට 50 ගුණ කිරීම 12ව 3ක් කීයද 36යිනේ. 12ව 3ක් එන්නේ නැති. ඊට පස්සේ මෙතන පුතා සුළු කරන්නේ නැති 5න් 6 වරක් 5 30යි 0.3ක් පිටුරුයි 5 3 15යි 3යි 18යි. එතකොට මෙතන තව බිඳුවක් එනවා. එතකොට ඔබේ උත්තරේ රුපියල් 1800 කියලා ඇවිල්ලා ඇති. ඒක තමයි දැන් මෙතන සූත්‍රය පාවිච්චි කරේ නෑ. මෙතන අපි සමානුපාත දැනුම තමයි අනුලෝම සමානුපාත 100කට 12යි නම් 5000ට කීයද? ඒ අනුව වසර ගානෙන් ගුණ කරා. රයිට් බොහොම හොඳයි. මේ උත්තරේ අනිත් අයටත් ඇවිල්ලා තියෙන්න ඕන මොනියම් වූ ක්‍රමයකට තර්කානුකූල ක්‍රමයකට ඔබ හදලා තියෙනවා. අයි පළවෙනි ගාන හරි. දෙවෙනි ගානට අපිට කවුද උදව් කරන්නේ? ප්‍රශ්නාංක 2. ඉක්මනට කරගෙන යන්න. දුල්නෙත් අතිස්සුවා. රයිට් දුල්නෙත් අවස්ථාව. හොඳට පැහැදිලි කිරීමක්. 100ට 1.5ක මාසික පොලිය අනුපාතිකයක් යටතේ රුපියල් 50000ක මුදලක් බැංකුවක තැන්පත් කළ පුද්ගලයෙකු සෑම මාසයකම ලැබෙන පොලිය මාසයේ අවසානයේ ගනී නම් මාස 6ක් තුළ ඔහුට ලැබුණු පොලිය මුදල කීයද කියලා අහන්නේ. එතකොට මට පොඩ්ඩක් දෙන්න. මෙතන දැන් අවධානය යොමු වෙන්න ඕන දෙයක් තමයි මෙතන මාසික පොලිය අනුපාතය. අහන්නේ මාස 6කටනේ. හරි. ඔබට අවස්ථාව. ඒක 50000 ගුණ කරනවා ඉස්සෙල්ලම 100ට 1.5න් 50000 ගුණ කරනවා 100ට 1.5න්. හරි. ඊට පස්සේ ඒක 6න් ගුණ කරනවා. මෙතනින් මේ කියන ගුණිතෙන් ලැබෙන්නේ මොකද්ද? ඒකෙන් එන්නේ ඒ කියන්නේ මාසයක පොලිය අනුපාතික. මාසයකට පොලිය නේ? පොලිය තැන්පත් වූ වෙනුවෙන් මාසයකට පොලිය. මාසයකට 100කට රුපියල් 1.750යි නම් 50000ට කොච්චරයි? ඊට පස්සේ මොකද කරන්නේ අපි ඕක? ඊට පස්සේ ඒක 6න් ගුණ කරනවා මාස 6ක. මාස 6කට කීයද උත්තරේ ආවේ? රුපියල් 4500යි සර්. මම හිතන්නේ ඔබ සුළු කරපු විදිහට පැහැදිලි කරන්න පුළුවන්ද? මම ඕක සර් දෙකකට ගුණ කරේ සර්. ඒ කියන්නේ දෙකකට ඒ කියන්නේ මුලින්ම ඉස්සෙල්ලා සරල කරගත්තේ නැද්ද? ඒ කියන්නේ සර් දැන් 50000 100ට 1.5න් ගුණ කරලා ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට තමයි සර් 6න් ගුණ කරේ. මම නම් කරන්නේ මෙතන 100ව 1යි මෙතන 100ව 500යි නේ 500 තියාගත්තා. එතකොට අපිට පේනවා 500 ගුණ කිරීම 1.5ව 6ක්. 1.5ව 6ක් කියන්නේ 6යි 0.5ව 6ක් කියන්නේ 3යිනේ. 6යි 5යි එතකොට 3යි 6යි 3යි 9නේ එන්නේ නේ. 1.5ව රුපියල් 1.750ව 6ක්. එතකොට එන්නේ මෙතන 9 45යි අගට බිංදු 2යි ඔබේ උත්තරේ අර කිව්වා වගේ කී දෙන්නේ 4500යි. right බොහොම හොඳයි.
දැක්කනේ මෙතන එතන සුළු කිරීම එතකොට අපිට ටිකක් පහසු වෙනවා මේක සුළු කරාම. බොහොම හොඳයි. right දෙවෙනි ගාන හරි. අපිට තුන්වෙනි ගැටලුවට උදව් කරන්නේ සමින්දි දුවත උස්සන් ඉන්නවා සමින්දිත අවස්ථාව. මාසයකට 103 බැගින් රුපියල් 2500ක් සඳහා අවුරුද්දයි මාස 5කදී ගෙවිය යුතු සුළු පොලිය කරන්න. ඔව් ඔන්න මම මෙතන පොඩ්ඩක් කියන්නම් මාසකට අවුරුද්දයි මාස 5කට අහන්නේ. ඔව් පොලිය අහන්නේ. හරි ඒකට අවස්ථාව. කියන්න බලන්න. එතකොට අවුරුද්දට මාස 12යි. අවුරුද්දට මාස 12යි. හරි. එතකොට මෙතන සමස්තයේ මාස කීයද එතකොට? මාස 10යි. ඔව් මෙතන සමස්තයේ මාස 12යි 5යි 17යි නේ. ඔව්. ඊට පස්සේ 2500 බැගින් ගෙවන්න ඕන. ඒ නිසා 2500 ගුණ කරනවා. 103 ගුණ කිරීම 17. දැන් 2500 3ෙන් ගුණ කරාම ලැබෙන්නේ මොකද්ද? 2500 3ෙන් ගුණ කරාම ලැබෙන්නේ 2500 සඳහා මාසෙකට පොලියනේ. ඔව්. ඒක ඉතින් මාස 17න් අපි ගුණ කරා. දුර උත්තරේ කීයද ආවේ? 1275යි. හරි සුළු කරපු විදිහ පැහැදිලි කරන්න. ඊට පස්සේ 2500යි 3යි 17යි උඩට අරගෙන ඔව් එතකොට මෙතන 20 ඔව් 25 3ෙන් ගුණ කරා 75යි 75ව 17ක් ගත්තා. 25ව 52. ඔයා 17 3ෙන් ගුණ කරලා ගත්තේ 52. 51 නේ. ඔව් මම 75 17න් ගුණ කරනවා. එතකොට 75 17න් ගුණ කරාම 4 5 35යි 3ක් ඉතුරුයි 4ක් 7 49යි 52යි. එක්වරක් 5යි එක්වරක් 7යි. එතකොට මේ 5යි 7යි 7යි 5යි 12යි. මෙතන එනවා එතකොට 1275ද දුව උත්තරේ කිව්වේ? ඔව් සර්. 1275යි. හරි. ඔන්න ඔහොමයි උත්තරේ. right very good. තුන්වෙනි ගාන. බලන්න ඔයයේ යම් අඩුපාඩුවක් අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. මම වාක්‍ය ලිව්වේ නෑ. ඔබ දන්නවා මෙතන වාක්‍ය එන්න ඕනේ ගෙවන මුළු පොලිය කියලා අපිට එකපාර ගන්න පුළුවන්. මම ලියනේව පැහැදිලි නේද ඔයගොල්ලන්ට මේ තිරේ? පැහැදිලි නේ? වෙනම මම වයිට් බෝඩ් එක ගන්න ඕනේ නෑනේ මෙතනට නේ. හරි. right. එහෙමනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට එන්න හදන්නේ. එතනට අපිට උදව් කරන්න ඉසුල පුතා අත උස්සන් ඉන්නවා. ඉසුලට අවස්ථාව අපි දෙමු. ඉසුල අපිට උදව් කරන්න ප්‍රශ්නාංක 4ට. ඉසුල ඉසුලට ඇහෙනවද මාව? ඉසුලට මම හිතන්නේ මොකක් හරි එතන තාක්ෂණික ප්‍රශ්නයක් ඇත්තේ. තනුශ්‍රී ෆර්නෑන්ඩු අංක 54 පුතා දුව කතා කරන්න. ඔව් පුතා 4ට උදව් කරන්න. හතරවෙනි ප්‍රශ්නෙට තියෙන රුපියල් 500ක් ණයටගත් පුද්ගලයෙකු වසරකට පසු රුපියල් 560ක් ගෙවා ණයෙන් නිදහස් වූයේ නම් ණය සඳහා අයකර ඇති වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න කියලා. පොලි අනුපාතිකය මට පොඩි වෙලාවක් දෙන්න. ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරපු ගැටලු තුනම තිබුණේ පොලිය පිළිබඳව ඇහුවේ. පොලිය පිළිබඳව. දැන් හතරවෙනි ගැටලුවේ වෙනස්කම පොලි අනුපාතිකය අහන්නේ. ඔබට ණය මුදල දීලා තිනවා. වසරකට පසු ගෙවන මුළු මුදල දීලා තිනවා. වසරකට පසු ගෙවන මුළු මුදල දීලා තිනවා. වාර්ෂික පොලි අනුපාතිකය අහන්නේ. හරිද? පැහැදිලි කරන්න. එතකොට පොලි අනුපාතිකයේ සූත්‍රය තමයි පොලිය බෙදීම මුල් මුදල වැඩි කිරීම කාල සීමාව සමානයි CI බෙදීම TR. නෑ sorry TP.
TP. ඔව්. එතකොට එතකොට ගානේ තියෙන අගයන් ආදේශ කරාම අපිට සිය වැඩි කිරීම I වෙනුවට මොකද්ද පුතා ආදේශ කරේ? I වෙනුවට I කියන්නේ පොලිය. ඔව් සර් නෑ පොලිය වෙනුවට ආදේශ කරේ 560. එතකොට හොඳට බලන්න රුපියල් 500ට ණයටගත් පුද්ගලයෙකු වසරකට පසු 560ක් ගෙවා ණයෙන් නිදහස් විය. ඔව් සර්. එතකොට ඒක පොලිය 60 නේද? එතකොට දුව මෙතන අර කිව්වා වගේ මෙතන මුළු මුදලනේ 560. මේ 560 තුල අන්තර්ගත වෙනවා පුතේ ණය මුදලයි අර වැඩිපුර ගෙවන මුදල. ඒ කියන්නේ පොලියයි. එහෙනම් දුව මෙතන පොලිය වෙනම අපිට හොයාගන්න වෙනව නේද? 560න් අර ණය මුදල අඩු කරන්න ඕනනේ. රුපියල් 60 නේ? පොලිය කීයද? දුර පැහැදිලිද එතන? 60යි. දැන් යමු. එතකොට ඉන්නේ 100 ගුණ කිරීම 60 බෙදීම කාල සීමාවයි පොලියයි සමාන නිසා අපි ඒක වර්ෂයක් කියලානේ තියෙන්නේ කාල සීමාව. එතකොට එක වැඩි කිරීම ඔව් මුල් මුදල සමානයි ණය මුදල 500යි. ණයටගත් මුදල 500යි නේ. ඔව් 100 ගුණ කිරීම 60 1 ගුණ 500. අපි දැන් ඔක සුළු කරනවා නේ. 100 ඒවා 1යි 100 ඒවා 5යි 5 ඒවා 1යි 5 ඒවා 12යි. පොලි ප්‍රතිශතය 100ට 12යි. වාර්ෂික පොලි අනුපාතය 100ට 12යි. පැහැදිලි? ඔව් දුව බොහොම හොඳයි. මෙතනදී I වෙන්නේ පුතේ පොලිය. එතකොට අර මේ මෙතන මුළු මුදලින් ණය මුදල අඩු වෙන්න ඕන. රයිට්. බොහොම හොඳයි ඉදිරිපත් කිරීම. අපි හතරවෙනි ප්‍රශ්න කියන්න. සර් මම ඉසුල කතා කරන්නේ. ඉසුල. ඉසල මොකද? සර් මම මේ වෙන ලැප් එකකින් හිටියේ ඒක මයික් එක ඇහෙන්නේ මම දැන් මේ හෙඩ්ෆෝන්ස් ටික ගහගත්තා. මම මේ ගාන කියන්නද? පස්වෙනි ගානට අපිට උදව් කරන්න. 5ට මේකේ උත්තරය ආවද 112? ඔව් සර්. හරි. 112 ආවා. අපි පොඩ්ඩක් මෙතන මේ සූත්‍රයේ නැති අවස්ථාව සූත්‍රයේ නැතුව පොඩ්ඩක් සාකච්ඡා කරොත් ඔන්න බලන්න මම සූත්‍රයේ නැතුව මේක හදලා පෙන්නන්නම්. සූත්‍රයේ නැතුව හදනවා නම් මුලින්ම පුතේ පොලිය හොයාගන්න වෙනවා. මුලින්ම අපි පොලිය හොයාගන්නවා. ඒ කියන්නේ ඔන්න මම පොලිය කියලා ලිව්වා. පොලිය එන්නේ රුපියල් 560න් 500ක් අපි අඩු කරා. එතකොට පොලිය එන්නේ රුපියල් 60යි. දැන් මෙතන වසරකට පොලියනේ මේ දීලා තින්නේ අපිට. එතකොට වාර්ෂික පොලි අනුපාතය අහන්නේ. එතකොට අපිට බය නැතුව මෙහෙම ලියන්න පුළුවන් පොලිය 60ක් ගෙවන්නේ 500ක ණය මුදලක් සඳහා. මේ රුපියල් 60ක් ගෙවන්නේ 500ක ණය මුදලක් සඳහා. එතකොට ප්‍රතිශතය ගන්න අපි එන මුදල 100ට 100ෙන් ගුණ කරනවා. 500කට 60 නම් 100ට කොච්චරද? එතකොට මේක අපි සරල කරාම 100 ඒවා 1යි මෙතන 100 ඒවා 5යි 5 ඒවා 1යි 5 ඒවා 12යි අන්න පුතේ 112 කියලා ගන්න පුළුවන්. 112 කියලා අපිට උත්තරේ එනවා. ඒකත් ඔබට ලියා ගන්න පුළුවන්. ඒතර අපිට සූත්‍රයේ භාවිතයෙන් තොරව අපි කරේ 500කට 60යි. හැබැයි මෙතන හැමතිස්සෙම මේ 60 එන්න ඕන වාර්ෂික පොලිය. වාර්ෂික පොලිය ණය මුදලෙන් බෙදලා 100ට 100ෙන් ගුණ කරාම වාර්ෂික පොලි අනුපාතය එනවා.
වර්ෂයකට ගෙවන පොලිය තමයි මෙතනට එන්න ඕනේ. පැහැදිලි? right. ඒකත් ලියා ගන්න. ඒකත් ලියා ගන්න. හරි. ඉසුල පුතාට අවස්ථාව අපිට පස්වෙනි ප්‍රශ්නෙට උදව් කරන්න. ඉසුල වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 6000ක් ණයට දුන් පුද්ගලයෙකුට වසරකට පසු පොලිය වශයෙන් රුපියල් 3600ක් ලැබුණි නම් අය කර ඇති වාර්ෂික සුළු පොලි අනුපාතකය කොපමණද? අනුපාතිකය කොපමණද? ඔව්. සර් මේකේ මේ ණයට දුන් පුද්ගලයෙකුට වසර 4කට තමා මේ 3600 තියෙන්නේ. ඒකේ මේ අවුරුද්දට හොයාගන්න 4ෙන් බෙදන්න ඕනේ. අන්න හරි. එතකොට අපි ලියනවා වාර්ෂික පොලිය. වාර්ෂික පොලිය ගන්න නම් අර පුතා කිව්වා වගේ 3600 බෙදනවා තියෙන්ද 4. කීයද ආවේ එතන? රුපියල් 900. රුපියල් 900යි. ඒ කියන්නේ මේ වසරකට පොලිය අපිට ආවා. හරි. ඊළඟට සර් කලින් තිබ්බ වගේ මේ ණයට ගත්ත මුදල මේ ඔය මුදල ණයට ගත්ත මුදලින් බෙදනවා. ඔව්. පොලි අනුපාතිකය වෙන්නේ අර කියන රුපියල් 900 අපි බෙදනවා ණය මුදලේ. ණය මුදල කොච්චරද? 6000යි. 6000කට 900ක් නම් 100කට කොච්චරද? ඕකනේ. කීයද උත්තරය ආවේ? 115. ඔව් මම හිතන්නේ සරල කරේ ඔබ මෙහෙම වෙන්නේ නැති. 100 9යි 100 60යි ආයි 10 6යි 10 10යි 3 3යි 3 2යි 2 1යි 2 5යි 5 3 15යි 115යි නේ. ඔන්න ඔහොමයි. right very good. ඔන්න ඔහොමයි. දැන් මෙතන අපි සූත්‍රය භාවිතා කරේ නෑ නේ. ඔබට දැන් මේ වගේ ගොඩනගා ගන්න බැරි මොහොතක සූත්‍රයට යන්න. නැත්තම් මේ වගේ වාක්‍ය දැන් මේ මෙතන වාර්ෂික පොලිය වර්ෂයකට ගෙවන පොලිය මේ ණය මුදල වෙනුවෙන් ඊට පස්සේ 100% මේ ප්‍රතිශත කරා. මම හිතන්නේ පැහැදිලි ඇති නේ. සූත්‍රයට ගිහිල්ලා හැදුවත් ඔබට අවසානයේ රුපියල් 115 තමයි උත්තරේ එන්නේ. right බොහොම හොඳයි. එතකොට අපි ඒක සාකච්ඡා කරේ 4 වෙනි ප්‍රශ්නේ හරි 5 වෙනි ප්‍රශ්නේ හරි 6 වෙනි ප්‍රශ්නෙට අපි එන්න හදන්නේ. අපිට 6 වෙනි ප්‍රශ්නෙට උදව් කරන්න සූදානමින් ඉන්නවා කවුද? ඔබට පුළුවන් අත උස්සන්න. සර් කවුද දුව? ජනදි. ජනදිට අවස්ථාව අපි දෙමු. ප්‍රශ්න අංක 6ට. ඔව්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 600ක් ණයටගත් පුද්ගලයෙකු අවුරුදු 1යි මාස 3කට පසු පොලිය වශයෙන් රුපියල් 135ක් ගෙවුවේ නම් අය කර ඇති මාසික පොලිය අනුපාතිකය සොයන්න. එතකොට මුලින්ම මාසකට ගෙවා ඇති පොලිය හොයා ගන්න ඕනේ. එතකොට වාක්‍යයක් ලියවෙනවානේ. මාසකට පොලිය කියලා පිළිගමුනේ. මාසකට පොලිය. එතකොට දුව මොකද කරේ ඔයා? රුපියල් 135 බෙදනවා 15න්. අවුරුදු 1යි කියන්නේ මෙතන 12යි 3යි 15යි නේ. ඔව්. කීයද මේකේ ආවේ? රුපියල් 9යි. හරියටම 9යි. ඔව්. ඊට පස්සේ එම නිසා අය කර ඇති මාසික පොලිය අනුපාතිකය 600න් 9 ගුණ කරනවා 100%න්. එතකොට පොලිය අනුපාතිකය වෙන්නේ අපි අර රුපියල් 9 බෙදනවා ණය මුදල 600න් ගුණ කරනවා 100%න් නේ. ඔව්. සමාන
1.5යි 101.5ක පොලි ඒ ප්‍රතිශතය. කියන්නේ මෙතන CA 1යි CA 6යි ආයි 3ෙන් බෙදුවනේ 3 වරක් 3යි 3 වරක් 2යි 3 දෙකෙන් බෙදුවාම 1.5යි. 100ට 1.5යි මාසික පොලි අනුපාතය. බොහොම හොඳයි පුතා. නේ මෙන්න මේ විදිහට අනිවාර්යයෙන්ම එතකොට මෙතන මාසික පොලි අනුපාතය නම් අහන්නේ මෙතනට ඉන්නෝනේ මාසික පොලිය. වාර්ෂික පොලි අනුපාතය නම් අහන්නේ වර්ෂයකට පොලිය. ඒ අදාළ කාලවකවානුවට ගැලපෙන පොලිය මෙතනට එන්න ඕනේ. right. ඒ අපි සාකච්ඡා කරේ 6වෙනි ප්‍රශ්නේ 5 4 මේවයි යම් ගැටලු තැන් තියෙනවා නම් ඔබට මේ මොහොතේම අහලා විසඳ ගන්න පුළුවන්. ඒ එකම ඔබේ උත්තරත් හරි වැරද්ද බලලා හරි වැරදි දාගන්න වැරදි නම් නිවැරදි කරගන්න. සූත්‍රයෙන් හැදුවත් ඔබ මෙතනට උත්තරේ ඇවිල්ලා තියෙන්න ඕන. ප්‍රශ්න අංක 4ට කවුද අපිට උදව් කරන්නේ? ප්‍රශ්න අංක 7. ඉක්මන් කරොත් අපිට හොඳයි. විශ්ව නුවන්ත විශ්ව සර් කියන්නද? ඔබට අවස්ථාව අපිට තියෙන්නේ දැන් ප්‍රශ්න අංක කීයද? 7 නේ. ඔව්. සර් ඒකේ මුලින්ම පොලිය හොයාගන්න රුපියල් 9680න් රුපියල් 8000ක් අඩු කරනවා. ගාන පොඩ්ඩක් කියමු පුතේ බලන්න. රුපියල් 8000ක් ණයට දුන් පුද්ගලයෙකුට වසර දෙකක් අවසානයේ ලැබෙන මුළු මුදල රුපියල් 9680ක් නම් අයකර ඇති වාර්ෂික සුළු පොලිය අනුපාතකය සොයන්න. ඔව්. ඔව්. දැන් මොකද්ද ඔයා කරන්නේ? පොලිය හොයාගන්නවා මුලින්ම නේ. ඒ කියන්නේ වසර දෙකකට පොලිය නේ. වසර දෙකකට පොලිය. එතකොට වසර දෙකකට පොලිය හොයන්න ඔයා කරන්නේ මුළු මුදලින් අඩු කරනව ණයට ගත්ත මුදල 8000. කීයද එන්නේ? 8000. රුපියල් 1680. 1680යි. හරි. ඊට පස්සේ වසරකට ගිය පොලිය හොයන්න රුපියල් 1680 දෙකෙන් බෙදෙනවා. වසර එකකට පොලිය. වසර එකකට පොලිය හොයන්න 1680 බෙදනවා දෙකේ. ඒ කියන්නේ රුපියල් 840යි. හරි. ඊළඟට පොලිය අනුපාතිකය නේ. පොලිය අනුපාතිකයට ගන්න ණයට මේ පොලිය බෙදනවා ණයට ගත්ත මුදලින් ඊට පස්සේ ගුණ කරනවා 100%. 840 බෙදනවා ණයට ගත්ත මුදල 8000න් ගුණ කරනවා 100%. right. එතකොට එනවා 110.5ක්. ඒ කියන්නේ මම මෙහෙම බෙදුවොත් 10න් බෙදුවා 84යි. 10න් බෙදුවා 800යි. 10න් බෙදුවා 100න් බෙදුවා 1යි 100න් බෙදුවා 8යි. එතකොට 84 ඔයා 8න් බෙදුවා. එතකොට එන්නේ 8ට 8 1යි ඉතුරු නෑ 4යි. 4ට 8 නෑ 0යි ඉතුරු 4යි. දශම තිබ්බා 40ට. 40ට 5යි. පුතාගේ උත්තරය 10.5යි 100ට. හරිනේ? ඔව් සර්. ඔව් බොහොම හොඳයි. ඔන්න ඔය විදිහට තමයි. දැන් බලන්න මේ අදාළ කාල පරිච්ඡේදයට පොලිය හොයලා අපිට පුළුවන් ඒ අදාළ වාර්ෂික පොලිය අනුපාතිකය ගණනය කරන්න. මම හිතන්නේ ඔබ හැමෝම නිවැරදි කියලා මම හිතනවා. මේ වැඩේට හරියට අනුගත වෙනවා නම් පුතා දැන් ගිය සතියේ අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරානේ සුළු පොලිය, වැල් පොලිය, පොලිය කියන්නේ මොනවද? ඒත් ඔබේ අදහස් එක්කම තමයි පාඩම ගොඩ නැගුවේ. ඉතින් එතනින් තේරුම් ගත්තට පස්සේ ඕගොල්ලෝ මේ ගැටලු ටික හදලා තියෙනවා නම් මේවා හදනකොට තමයි පුතේ අත්දැකීම් වෙන්නේ. ගැටලුවක් කියන්නේ මීට පෙර නොලබපු අත්දැකීම්. එතකොට ඔබට තේරෙනවා ඔබට අර එනවා ප්‍රැක්ටිස් එකක්. ඒ කියන්නේ භාවිතය තුල තමයි අපිට ඊට පස්සේ ඕනම ගැටලුවක් හොඳට දකින්න පුළුවන් වෙන්නේ. right. අපි එන්නේ දැන් ප්‍රශ්නාංක 8ට. ප්‍රශ්නාංක 8ට කවුද අපිට ඒක උදව් කරන්නේ? ප්‍රශ්නාංක 8. මම හැමෝගෙම මේ බලාපොරොත්තු වෙනවා ඔබේ ඉදිරිපත් වීම මම නම් කරනවට වඩා පුතාලට පුළුවන් අවශ්‍ය පරිදි ඉදිරිපත් වෙන්න. ප්‍රශ්නාංක 8.
ප්‍රශ්න අංක 8 අපි යොමු කරමු බලන්න ඉන්දීවරි දුවට. ඉන්දීවරි ස්වර්ණ චාපා දුව කතා කරන්නේ. ප්‍රශ්න අංක 8ට අපිට උත්තරේ ලබා දෙන්න හදන විදිය කියලා දෙන්න. ඉන්දීවරි කො කතා කරන්න මේ ළඟදී ඉඳන් අඳගොළු පිහිරි වෙලා වගේ. කො කතා කරන්නේ නිසලිට අවස්ථාව නිසලි කො නිසලි හිමන්සලා හිරුකි කතා කරන්න හිරුකි ඔය ගණන් හදලා නෑ ඒ කට්ටිය මට පේන්නේ. සඳනු කවීන් ඔෂාදි කතා කරන්න දැන් ඉතින් මට හිතෙනවා මේ ඔක්කොම අයින් කරලා දාන්න නේ ඇයි කතා කරන්න බැරි දනුලට අවස්ථාව දනුල එදා මම ක්ලාස් එකේ ඉන්න බැරුණා මේ ඇයි මම රෙකෝඩින් දැම්මනේ ඒකනේ දැන් හිටියේ නැත්තම් ඒක රෙකෝඩින් එක බලලා මේවා මේ ගැටලු හදන්න එපා දැන් ඔයාලට කාලේ නැහැ කියන්න බෑනේ කාලය හොඳටම තියෙනවා රෙකෝඩින් එක බලන්න බෑ කියන්නත් බෑ රෙකෝඩින් එකක් දානවා දැන් හිටියේ නැහැ කිව්වහම එතනින් වැඩේ හරියනවද එතකොට හරි හිටියේ නැහැ කියමුකෝ වෙන පන්තියක් හරි මොකක් හරි යෙදිලා ඉතින් මගේ යුතුයකම මම ඔබ වෙනුවෙන් කරනවනේ එතකොට ඔබ ඔබේ යුතුයකම කරගෙන නැහැනේ නේද ඒ උත්තරේ පිළිගන්න බෑ කතා කරපු එක ගැන අගය කරනවා අනිත් අය එහෙමවත් කතා කරේ නැහැ නේ හැබැයි අපිට නොකෙරෙන පැත්තට හේතු ඕන තරම් හොයාගන්න පුළුවන් කෙරෙන පැත්තටයි අපි හේතු හොයන්න ඕනේ නේ ඊළඟ දවසේ එහෙම වෙන්න බෑ මිනු අශානි කතා කරන්නේ මිනු අශානි ජනිත්‍රා को जनित्रा ජයමි කතා කරන්න බලන්න ජයමි අපිට උදව් කරන්න අපිට දැන් හදන්න තියෙන්නේ ප්‍රශ්නාංක 8 නේද ප්‍රශ්නාංක 8ට උදව් කරන්න බලන්න මේ ඉන්නවද ඒ කියන්නේ මේ පැහැදිලිව පේන්නේ ඉන්නවනේ වචනයක්වත් කතා කරන්නේ නැත්තේ ඇයි දැන් අර නිතරම අපිට එක්ක කතා කරන දරුවෝ තමයි අත උස්සන් ඉන්නේ කො ජනිත්‍ර කතා කරන්නේ ජනිත්‍ර අත උස්සන් ඉන්නවා ජනිත්‍ර චන්දිව් කියන්න බලන්න එහෙනම් සර් 8 වෙනි ගානේ තියෙන්නේ වාර්ෂික සුළු පොලි අනුපාතිකය 100ට 8 බැගින් වූ රුපියල් 6000කට ලැබෙන වාර්ෂික පොලියම ලැබීමට රුපියල් 5000ක් ණයට දිය යුත්තේ කුමන වාර්ෂික පොලි අනුපාතයක් යටතේද? ඔව්
එතකොට සර් පළවෙනියෙන්ම කරන්න ඕනේ රුපියල් 6000කට 108ක පොලි අනුපාතිකයට වර්ෂයකට ලැබෙන පොලිය හොයා ගන්නවා. එතකොට ඒක හොයන්න සර් වාර්ෂික පොලිය සමානයි 6000 ගුණ කිරීම 100න් 8. 6000 ගුණ කරනවා 100ට 8. එතකොට සුළු කරාම රුපියල් 480. 100 මෙතන එනවා 60යි 6 වරක් 8 48යි රුපියල් 480යි. මේ එන්නේ වර්ෂයකට පොලියනේ. ඔව්. ඊට පස්සේ රුපියල් ඒ පොලියම රුපියල් 5000කට ගන්න නම් ඒ පොලි අනුපාතිකය හොයන්නේ පොලි අනුපාතිකය සමානයි 480 බෙදීම 5000 ගුණ කිරීම 100ට 100. 480 බෙදනවා 5000යි. එම පොලියම ලැබෙන්න නම් අනුපාතයනේ අහන්නේ. එතකොට ඒක 480 5000න් බෙදලා 100ට 100න් ගුණ කරනවා. ඔව්. එතකොට කොහොමද එන්නේ? එතකොට සර් 100 එකයි 5000ට 50යි. 50යි එතකොට 50ට 10ව 5යි 480ට 48යි. 48යි 48 48 අපි බෙදනවා 5න් නේ. ඔව් සර්. එතකොට 48ට 5 ඒවා 9යි 45 ඉතුරු වෙනවා 3ක්. දශම 30ට 5 ඒවා 6යි නේ. 6. 9.6යි ඡන්දේ උත්තරේ ඔව් නේ. සර්. right හොඳයි බොහොම හොඳයි. ඔන්න විදියට එන්නේ මෙතන කියන්නේ 6000ට පොලිය 108යි එම පොලියම ලැබීමට 5000ට පොලිය අනුපාතිකය කීයද කියලා. එහෙනම් 5000 අපි එතනින් හොයනවා 6000ට පොලිය හොයලා ඒ පොලිය මෙතනට අරගෙන අපි උත්තරේ 9.6 ගොඩ නගනවා. right. අපි මේ 8 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරේ. 9ට අපි එන්නේ දැන්. 9 වෙනි ප්‍රශ්නේ. 9ට කවුද අපිට උදව් කරන්නේ? කතා ඉස්සෙල්ලා උදව් කරපු දරුවන්ටත් පුළුවන් අවස්ථාව. කවුද සෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න බලන්න. කීප දෙනෙක් අත උස්සන් ඉන්නවා. මම අවස්ථාව දෙනවා කැමති එක්කෙනෙක්ට. ඔව්. කවුද? දුන්නේද? ඔව් සර්. හරි. කතා කරමු. 112ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 1500ක් ණයටගත් පුද්ගලයෙකුට පොලිය වශයෙන් රුපියල් 540ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුවද කියලා අහන්නේ. ඔව්. එතකොට සර් 1500 ගුණ කරනවා 112න් එතනින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? වර්ෂයකට ගෙවන්න ඕන පොලිය. අන්න අපි හොයනවා වසරකට පොලිය. වසරකට පොලිය. වසරකට පොලිය එන්නේ එතකොට 1500 ගුණ කරනවා 112. නේ 112. ඔව්. එතකොට පුතා කොහොමද වසරකට පොලිය ආවේ? රුපියල් 180යි සර්. ඔව් මට පොඩ්ඩක් දෙන්න. එතන ඉන්නේ වසරකට පොලිය රුපියල් 180යි. ඒ කියන්නේ 100 1යි 100 15යි 15 12ක් නේ 12 60යි 12යි එතකොට රුපියල් 180යි. හරි ඊළඟට මොකද කරේ? ඊට පස්සේ සර් අහන්නේ රුපියල් 540ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුද කියලානේ. එතකොට 540 180 බෙදනවා කාලය හොයාගන්න. එතකොට පොලිය 540ක් ගෙවන්නේ වසරකට පොලිය 180 නම් ඒ වසරක පොලියෙන් බෙදනවා අපි නේ. ඔව් සර්. එතකොට මෙතන 10න් බෙදුවාම පැහැදිලිවම පේනවා 54යි. මෙතන 10න් බෙදුවාම 18යි. ඉතින් 18 ඒවා හරියටම එනවා කීයක්ද? 3ක්. එතකොට උත්තරේ අවුරුදු 3යි. අවුරුදු 3යි. නේ? අවුරුදු 3යි. ඔව් සර්. හරි පුතේ බොහොම හොඳයි. එතනදී සූත්‍රය ගියේ නෑනේ ඔය. සූත්‍රයේ අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. අවශ්‍ය මොහොතක යොදා ගන්න පුළුවන් භාවිතා කරා කියලා වැරද්දක් නෑ. නේද? ඔන්න ඔහොමයි. ඊළඟට අපි එන්නේ 10 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 10.
10ට අපි එමු. කවුද අපිට 10ට උදව් කරන්නේ? 10 ඉසුල. හරි පුතා. ඔබට අවස්ථාව. ප්‍රශ්නේ අපිට කියලා පැහැදිලි කරලා දෙන්න. මසකට 103ක සුළු පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 2000ක ණය මුදලක් සඳහා රුපියල් 420ක පොලියක් ලැබෙනුයේ කොපමණ කාලයකට පසුවද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට ජනදී කතා කරන්නේ නේද? මට ඉස්සෙල්ලා වැරදුනා. ජනදී කියන්නේ එතකොට මුලින්ම 103ක පොලිය අනුපාතයක් යටතේ මාසකට ලැබිය යුතු පොලිය හොයා ගන්නවා. එතකොට අපි වාක්‍යය ලියවෙන්නේ කොහොමද? මාසකට පොලියනේ. මාසකට පොලිය. මොකද්ද කරන්නේ එතකොට? 2000 ගුණ කරනවා 100න් 3න්. 3 බෙදීම 100ට 3න්. සරල කරාම සමානයි රුපියල් 60යි. 100 එකයි මෙතන 20යි. 20යි 20 3න් ගුණ කළාම රුපියල් 60යි. හරි. එම නිසා පොලිය ලෙස රුපියල් 420ක් ලැබෙනුයේ 420 බෙදනවා 60න්. එතකොට 7යි. මාස 7කට පසුව. 420 බෙදනවා 60න්. එතකොට උත්තරය මාස 7කට පසුව. මාස 7යි. උත්තරේ මාස 7යි. රයිට් දුව. බොහොම හොඳයි. මේ වගේ එක සාමාන්‍ය ලකුණු ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ 2100ට 3න් ගුණ කරන බව පෙන්වනකොට එකක් එනවා 60ට එකක් එනවා. ඊට පස්සේ 420 60න් බෙදෙන බව පෙන්වනකොට එකක් දෙනවා මාස 7ට එකක් දෙනවා. සමස්ත ලකුණු 4ක් විතර මේකේ ගොඩ නැගෙනවා. ලකුණු 4ක ගැටලුවක්. සාමාන්‍ය මේ වගේ එකක් සෙකන්ඩ් පේපර් එකේ B පාර්ට් එකේ A හෝ B පාර්ට් එකේ මේ එක දැන් ගැටලුවක් ගත්තොත් එහෙම සමහර විට A B කියලා කොටස් දෙකකට වෙන් වෙන අවස්ථා තියෙනවානේ. ඒ වගේ කොටසකට දාන්න පුළුවන්. 4ක් 6ක් ওই විදිහට 4 ගැටලුවකට මේක දාන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් විභාගේ පැත්තකින් දාමුකෝ සාමාන්‍ය ජීවිතේට අපිට මේක ඉතාමත් වැදගත් වෙනවා. ඉදිරියේදී මම කිව්වේ ඔයගොල්ලෝ තව අවුරුදු 10ක් 15ක් විතර යනකොට සමාජගත වෙනකොට මේ මූල්‍ය ආයතනත් සම්බන්ධ කටයුතු කරනකොට මේ පොඩි ගණනය කිරීම, කාලය ගණනය කිරීම, ඒ වගේ කටයුතු නිවැරදිව කරගැනීමේ හැකියාව සහ අවබෝධය තියෙන්න ඕන. ඉතින් ඒව තමයි මේ ලැබෙන්නේ. ජීවිතේ ගොඩනගා ගන්න අවශ්‍ය කරන දැනුම. හරි. ඉතින් බොහොම හොඳයි සතුටුයි ඉදිරිපත් කරන එක. මොකද මම මේක කියලා හදනවට වඩා මෙතන ඔබ උදව් කරනකොට ඔබ හදනකොට ඔබටත් ඒක පෞරුෂ ලක්ෂණයක් ගොඩ නැගෙනවා යමක් ඉදිරිපත් කිරීම. ඒකයි මම මේ ඔබට අවස්ථාව දීලා තියෙන්නේ. අපි මේක ඉදිරිපත් කිරීම තුළ Tamanට යම් අර කියන්නේ හොඳ පෞරුෂ ගුණාංගයක් ගොඩ නැගෙනවා. යමක් පැහැදිලි කරලා දෙන්න. ඒක ඒ අවස්ථාව මගහැර ගන්න එපා. නේද? ඒ අවස්ථාව මගහැර ගන්න එපා. right අපි යමු ඊළඟට අපි කතා කරේ ඔය කීවෙනි ප්‍රශ්නේද? 10 වෙනි ප්‍රශ්නෙට අපිට එන්න තියෙන්නේ නේ 10 නෑ 10 කතා කරා අපිට 11ට එන්න තියෙන්නේ දැන් ප්‍රශ්න අංක 11 කවුද අපිට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නේ සර් කවුද මුලින්ම කතා කරේ මට මුලින්ම කතා කරපු පුතා හෝ දුව කතා කරන්නයි දෙන්නෙක් කතා කරා කියන්නේ දැන් දෙන්නම කතා කරගෙන නේද සමින්දීත් අත උස්සන් ඉන්නවා ඉසුලත් ඉන්නවා ඉසුල පුතාට අවස්ථාව දෙමු ඉසුල ඔව් සර් 11ට අපිට උදව් කරන්නේ රුපියල් 6000ක් 118ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ ණයට ගන්නා පුද්ගලයෙකු රුපියල් 9240ක් ගෙවා ණයින් නිදහස් වන්නේ කොපමණ කාලයකට පසුවද? සර් මේකේ අර
අවුරුදු මේ කාලය හොයන්න කලින් මේ මුලින්ම පොලිය හොයා ගන්න ඕනේ. වසරකට පොලිය අපි හොයා ගන්න ඕනනේ. වසරකට පොලිය හොයා ගන්න ඕනේ. මේ ඒකෙස තියෙනවා 9240ක් ගෙවලා තමයි මේ නිදහස් වෙන්නේ කියලා. ඔව්. එතකොට ඒකෙන් අර සුළු පොළු අනුපාතකය අඩු කරාම රුපියල් 6000 අඩු කරාම රුපියල් 3240ක් එනවා. ඒ කියන්නේ මුලින්ම හොයා ගන්න ඕන පොලිය අපි නේද? ඔව්. මෙතන පොලිය හොයා ගන්න ඕනනේ. මුළු මුදලනේ දීලා තියෙන ණය නිදහස් වන්නේනේ. එහෙනම් ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය. එතකොට ගෙවන මුළු පොලිය වෙන්නේ 9240න් අපි අඩු කරනවා 6000. කීයද එතකොට එන්නේ? 3240. හරි. ඊළඟට ඊට පස්සේ ඒ දැන් ඒක ඉවර නිසා මේ අර 118 කියලා වාර්ෂික සුළු පොලි අනුපාතකේ ඒ අවුරුදු එකකට ඒක හොයන්න ඕනේ. ඒ කියන්නේ වසරකට පොලිය. වසරකට පොලිය කොච්චරද කියලා අපි හොයාගන්න ඕන. ඔව්. වසරකට පොලිය හොයාගන්න 6000 ගුණ කරනවා 118. 6000 ගුණ කරනවා 118. CA එකයි CA 60යි. එතකොට 6 වරක් 8 48න් 4යි 6 වරක් 1 6යි 4යි 10යි රුපියල් 1080යි. 80යි. ඔව් වසරකට පොලිය. ඊළඟට දැන් සර් හොයන්න ඕනේ ඒ කාලය. කොපමණ කාලයද කියලා. ඒක නිසා දැන් අතන අපිට හම්බුනේ ගෙවන මුළු පොලිය 3240නේ. මුළු පොලිය 3240යිනේ ඔව්. ඒ 40න් මේ වසරකට පොලිය ඒ බෙදන්න ඕනේ. ඔව් 3240ක් කියන්නේ අපි දන්නේ නැහැනේ කොච්චර කාලයකටද කියලා. ඒකනේ අහන්නේ. එතකොට වසරක පොලිය 1080න් අපි බෙදනවා නේ? ඔව්. සුළු කරොත් එහෙම අගට බිඳුවක් තියෙන ඉඳන් අපි 10න් බෙදමු 324යි. මේකෙත් අගට බිඳුවක් තියෙනවා 108යි. 108. හරියටම පූර්ණ සංඛ්‍යාත්මක අගයක් එනවද ඉසුල? ඔව් සර්. ඔව්නේ 108 ඒවා 1යි 108 ඒවා 3යි. හරියටම අවුරුදු 3යි. අවුරුදු 3යි. බොහොම හොඳයි. බොහොම හොඳයි පුතා. පිළිවෙලට පැහැදිලි උත්තර ගොඩ නැගුවා. එතකොට අර මුළු පොලිය 3240 හොයාගත්තා. වසරකට පොලිය හොයාගත්තා. වසරකට පොලිය මුළු පොලිය බෙදුවාම කාලය එනවා. ඒ තමයි අපේ ප්‍රශ්නාංක 12ට උත්තරේ. නේ? 12ද අපි කතා කරේ 11 11ට නේ 11ට උත්තරේ 11. මට පොඩ්ඩක් ප්‍රශ්න. හරි බොහොම සතුටුයි. අනිත් අය අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. මම පුංචි විනාඩියක් දෙන්න. හරි. අපිට ප්‍රශ්නාංක 12ට කවුද උදව් කරන්නේ? ප්‍රශ්නාංක 12. ප්‍රශ්නාංක 12 සවින්දි දුව කතා කරන්නේ. සවින්දි 10%ක වාර්ෂික සුළු පොලි අනුපාතයක් යටතේ රුපියල් 2500ක ණය මුදලක් ලබාගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස රුපියල් 5000ක් ගෙවීමට සිදුවන්නේ
කොපමණ කාලයකට පසුවද? ඔව් දුව. මුළු පොලිය හොයාගන්න 5000න් 2500 අඩු කරනවා. මුළු එතකොට ලෙස 5000. ඕ. එතකොට අපි ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය අපි හොයාගන්නවා. ගෙවන මුළු පොලිය හොයාගන්න අපි 5000න් අපි අඩු කරනවා 2500. එතකොට කීය දෙන්නේ? රුපියල් 2500යි. හරි. ඊට පස්සේ අවුරුද්දකට පොලිය බලන්න අපි වසරකට පොලිය. වසරකට පොලිය බලන්න මොකද කරන්න ඕනේ? 2500 ගුණ කරනවා 110න්. 2500 110න් අපි ගුණ කරනවා. එතකොට 2500 110න් ගුණ කරාම 100ව 1යි 100ව 25යි 25ව 10ක් කියද 250යි. හරි. ඊට පස්සේ කාලය හොයාගන්න අතන ඉතුරු වෙන 2500 මුළු පොලිය අඩු බෙදනවා 250න්. ඕ දැන් 2500ක පොලියක් ගෙවන්නේ කොච්චර කාලයකද බලන්න 250න් බෙදෙනවා. පැහැදිලිව පේනවා සුළු වෙනවා නේද පුතේ කීයද? 250 අවුරුදු 10යිනේ. අවුරුදු 10කට තමයි අරන් තියෙන වාර්ෂිකනේ 110. ඔව්. කාලය අවුරුදු 10යි. බොහොම හොඳයි. ඔන්න ඔහොමයි 2500 250 අවුරුදු 10. ওই ටික ගොඩ නැගෙන්න ඕන. ඒ තමයි 12 වෙනි ප්‍රශ්නේ. තාම අපි කාලය සම්බන්ධව තමයි මේ කතා කරගෙන ඉන්නේ. දැන් අපි එනවා 13 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 13 කවුද අපිට උදව් කරන්නේ? ප්‍රශ්නාංක 13 රිවිඳු අත උස්සන් ඉන්නවා. රිවිඳුට අවස්ථාව. සර් 105 බැගින් මාසික සුළු පොලි අනුපාතයක් යටතේ ගෙවීමේ පොරොන්දුව පිට මිනිසෙක් රුපියල් 5000ක් ණයට ගත්තේය. මාස 6කට පසු ණයෙන් නිදහස් වීමට ඔහු ගෙවිය යුතු මුදල කොපමණද කියලා අහන්නේ සර්. මුලින්ම සර් මෙතන පොලි මුදල හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මාසකට පොලියනේ. ඔව් සර්. ඔව් මාසකට පොලිය. දැන් නැත්තම් මාස 6ටම පොලියද? මාස 6ටම පොලිය. අපි මාස 6ටම ගමුනේ. කෙලිම අපිට පොලිය කියලා කියන්නත් පුළුවන්. නැත්තම් මාස 6ට පොලිය. එතකොට මොකද කරන්න ඕනේ? 5000 වැඩි කරනවා 105න් ආයි වැඩි කරනවා 6න් සර්. 5000 ගුණ කරනවා 105න් ඒ මාසයකට ඊට පස්සේ අපි 6න් ගුණ කරනවා. ඔව්. එතකොට අපිට මෙතන සුළු වෙනවා 100ව 1යි 100ව 50යි. එතකොට 50 5 6 ඒ කියන්නේ 50 ගුණ වෙනවා තියෙන්නේ. කීයද ආවේ? 1500යි පොලිය. හරි. එතකොට මුළු මුදල හොයන්න අර රුපියල් 5000යි මේ මෙතන තියෙන රුපියල් 1500යි එකතු කරාම එනවා රුපියල් 6500යි සර්. ගෙවන මුළු මුදල කියන්නේ ණය මුදල ගෙවන්න එපා. එතකොට එන්නේ අතන ණය මුදල 5000යි. ඒ 5000ට මේ ලියලා පෙන්නන්න ඕන මේ වගේ හිතින් දාන්න යන්න එපා. හිතින් දැම්මොත් එතන සමහරට ලකුණක් අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රුපියල් 6500 තමයි උත්තරේ. ඔන්න ඔහොමයි. right පුතා බොහොම හොඳයි. එතකොට 1500 දැන් මේක සාමාන්‍යයෙන් මෙතන 105න් ගුණ කරනවට එකක් හම්බ වෙනවා 6න් ගුණ කරනවට එකක් හම්බ වෙනවා 1500ට එකක් දෙනවා මුළු මුදල මේ 6500 ගත්තට එකක් දෙනවා ඒත් ලකුණු 4ක් හෝ 5ක තමයි මේක යන්නේ. ඔන්න ඔහොමයි. අපි එන්නේ 14 වෙනි ප්‍රශ්නෙට. 14ට කවුද අපිට උදව් කරන්නේ? 14 දුල්නෙතු ඉසුලයි දෙන්න මතු උස්සන් ඉන්නවා. ඔව් අපි 14 දුල්නෙට දෙන්නම් 15ට යමු ඉසුලට. right. කියන්න බලන්න 14. වාර්ෂිකව 115ක සුළු පොලියට ණයටගත් රුපියල් 8000ක් සඳහා වසර 3කට පසු ගෙවිය යුතු මුළු මුදල කොපමණද කියලා අහන්නේ. එතකොට සර් 8000 115න් ගුණ කරලා වර්ෂයකට ගෙවිය යුතු ගාණ හොයාගන්නවා.
වසරක ඒ වසර 3කටමනේ යහන්නේ. කෙලින්ම අපි ගමු වසර 3ටම පොලිය. වසර 3ට පොලිය. නේ? ඔව් සර්. එතකොට කොහමද එන්නේ? 8000 8000 ගුණ 115 ගුණ කිරීම 3. 115 ගුණ කිරීම 3. සරල කරාම 100 1යි 100 80යිනේ. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් 8 වරක් 3 24යි 240 15 ගුණ කරන්න තියෙන්නේ නේ. කීයද ආවේ වාට මේකේ උත්තරේ? 3600යි සර්. රුපියල් 3600යි. 15 වරක් 4 60යි 15 වරක් 2 30යි 30යි 6යි 36යි. ඕ 3600යි. ඊළඟට වාක්‍යය එම නිසා ගෙවන මුළු මුදල අහන නිසා 8000ට රුපියල් 3600 එකතු කරන්න. ගෙවන මුළු මුදල. ඒ කියන්නේ රුපියල් 8000ට අපි එකතු කරනවා 3600. එතකොට පුතා එන්නේ 8යි 3යි 11යි රුපියල් 11600. රුපියල් 11600යි. ඔන්න ඔහොමයි. right. බොහොම හොඳයි. රුපියල් 11600යි. පැහැදිලි. ඊළඟට ඉස්සුල අපිට 15 වෙනි ප්‍රශ්නෙට එමු බලන්න. 15 වෙනි ප්‍රශ්නෙට. ඉස්සුල 15 අපිට උදව් කරන්න පුළුවන්ද? සර් ඔව්. සර් ඒකේ මේ අර සර් ඒකේ අර මාසකට මාස 8කටනේ තියෙන්නේ. ඔව්. ඒකේ මාස එකකට ගන්න තේරෙන්නේ නැහැ මට. අපි ගාන කියමු බලන්න. මම උදව් කරන්න. 103ක මාසික සුළුපොලි මෙතන අනුපාතිකයට මාසික හරි සුළුපොලි අනුපාතිකයට ලබාගත් ණය මුදලක් සඳහා මාස 8කට පසු ගෙවීමට සිදු වූ මුළු මුදල රුපියල් 3100ක් නම් ණයටගත් මුදල ගණනය කරන්න. ණයටගත් මුදල ගණනය කරන්න. ඔව්. දැන් ඔයාට මෙතන මාස 8කට පොලිය හොයාගන්න බැයිද? පුළුවන් සර්. කොහොමද? මුළු මුදල දීලා තියෙන්නේ. දැන් මෙතන අපි දන්නේ මෙහෙම ගමුකෝ. මෙතන ඔයා දන්නේ නැති ඒවා මොනවද? පොලි ප්‍රතිශතය දීලා තියෙනවද? ඒක දීලා තියෙනවා. මාසික සුළුපොලිය තියෙනවා 103යි. ණය මුදල දීලා තියෙනවද? ණයටගත් මුදල නේ. දීලා නැහැ. කාලය දීලා තියෙනවද? මාස 8යි. මාස 8යි. මුළු මුදල දීලා තියෙනවද? රුපියල් 3100. 3100යි. මුළු මුදල 3100යි. දැන් අහන්නේ මේ ණයට ගත්ත මුදල තමයි පුතාගෙන් අහන්නේ. ණයට ගත්ත මුදල. එතකොට දැන් සූත්‍රය ආදේශ කරලා ගන්න පුළුවන්. දැන් සූත්‍රය ආදේශ කරන්න නම් මේකේ දැන් සූත්‍රයේ දැන් මේක අහන්නේ ණයට ගත්ත මුදල P වනේ අහන්නේ. P සමානයි එතකොට CI I බෙදීම TR. එතකොට I නෑනේ. I කො I නෑ. T තියෙනවා R තියෙනවා. I කොහොමද ගන්නේ? මොකද කියන්නේ? පොලිය හොයාගන්න බෑ නේද මෙතන? 3100 103න් ගොඩක් බැරිද සර්? මොකද? 3100 103න් වැඩි කරොත් බැරිද? බෑනේ මේ මුළු මුදලනේ. ගෙවන මුළු මුදල. සර් ඔව් චන්දිය. සර් ඕක අනුලෝම සමානුපාත ක්‍රමයට දාලා හදන්න පුළුවන් නේ. අනුලෝම සමානුපාත ක්‍රමයෙන් හදන්නත් පුළුවන්. සමීකරණයකින් යන්නත් පුළුවන්. අනුලෝම සමානුපාත ක්‍රමයෙන් යනවා නම් අපිට උදව් කරන්න බලන්න චන්දිය කොහොමද ගන්නෙ? එතකොට සර් එක පැත්තක ලියනවා ගත් මුදල අනිත් පැත්තේ ලියනවා මාස 8කට පසු මුළු මුදල. මෙතන අපි ගන්නවා ණය මුදල.
මේ පැත්තේ ගෙවන අපි මුළු ගෙවන මුළු මුදල. මාස ගෙවන 8කට මුළු මුදල මේ කතන්දරේ සිදු වෙන්නේ මාස 8කට පසු කියලා උඩින් ලියාගමුනේ. ඔව් මාස එතකොට 8කට පසු. එතකොට මේ 100ට අතර 3ක සම්බන්ධය පොලිය. තමයි එන්නේ. මේ අතර සම්බන්ධය ගොඩනගන්නේ 100ට 3. ඔන්න හැමෝම බලා ගන්න. එතකොට සර් 100ක් ගත්තොත් අපිට මාස 8කට පස්සේ දෙන්න වෙනවා 100 එකතු කිරීම රුපියල් 3 ගානේ 8ක්. එතකොට 100 දාන 24 මුළු මුදල 124. එතකොට 100කට මාස 8කට පොලි ගෙවන මුළු මුදලනේ ඕනේ. එතකොට 100කට 3යි ඒ මාසෙකට 100ට 3යි මාස 8කට එතකොට 3 8ක් 24යි. එතකොට ගෙවන මුළු මුදල වෙන්නේ 124යි. එතන හැමෝටම තේරුණාද? දැන් මෙතන මාස 8ක්නේ අපි ගත්තේ කතන්දරේ. 3100ක් ගෙවන්නේ මාස 8කට පස්සේනේ. මාස 8කට පස්සේ තමයි 3100ක් ගෙවන්නේ. ඉසුලට පැහැදිලිද? ඉසුල ඔව් සර්. ඔන්න දැන් මෙතන මේ සම්බන්ධය ගත්ත විදිය බලන්න. මෙතන අපි ගන්නේ දැන් මේ ගනුදෙනුව වෙන්නේ මාස 8කට පස්සේනේ ණය නිදහස් වෙන්නේ. එතකොට අපි මෙතන ගන්නවා උඩ මෙතනින් අපි ලියා ගන්නවා මාස 8කට පසු කියලා. එතකොට අන්න අර චන්දිව් කිව්වේ දැන් මෙතන අපිට මෙතන මේ කියන සහසම්බන්ධතාවයේ දකින්නේ මෙතනින්. ඒක තමයි මේකේ ප්‍රැක්ටිස් එක සහ අවබෝධයක් එන්නේ. තව ගණන් හදනකොට ඒක අවබෝධ වෙනවා. දැන් මෙතන බලන්න මෙතනින් අපිට පේනවා මෙතන 3100 ගෙවන අවසාන මුදල තියෙනවා මුළු මුදල තියෙනවා. අපෙන් අහන්නේ ණය මුදල. ඔන්න ඔය දෙක අතර තමයි අපි සම්බන්ධය ගන්න. ඒතර ණය මුදල ගෙවන මුදල. අපිට මේ සම්බන්ධය ගන්න තියෙන පාලම තමයි ප්‍රතිශතය. එතකොට ඔන්න අපේ තර්කය තමයි රුපියල් 100කට 3ක් මාසෙකට පොලිය නම් රුපියල් 100කට මාස 8කට පොලිය රුපියල් 24ක්. එහෙනම් ණය නිදහස් වෙන්නේ 124ක් ගෙවන්න ඕන. හරි. යමු ඉස්සරහට ඡන්දේ. ඊළඟට මොකද වෙන්නේ? මුළු මුදල 3100 නම් ණය මුදල x කියලා ගන්න. අන්න හරි. 3100ක් නම් ගෙවන මුළු මුදල. ඒත් මාස 8කරමනේ. ණය මුදල කොච්චරද අපි x කියලා ගත්තා. මෙයාවනේ අහන්නේ. අනිවාර්යයෙන්ම මේ අතර තියෙන මොන වගේ සමානුපාතයක්ද? අනුලෝමයි. මේක යම් ගුණයකින් වැඩි වේද අඩු වේද එම ගුණයෙන්ම වැඩි වෙනව නැත්නම් අඩු වෙනවා. එහෙනම් අපි දැන් හරහට ගුණ කරා. x හෙව්වා. මොකද කරන්නේ? x නැති ගුණිතය 3100 ගුණ කරනවා 100ෙන් බෙදනවා 124. කොහොමද සරල වුනේ? ඒක 100ට 4 ඒවා 25යි 4 ඒවා 25යි 124ට හරියටම 31යි. දැන් රවුම් අගයක් උනේ දැන්නේ 31 ඒවා 1යි 31 ඒවා 100යි x ගේනවා 2500යි අවසානයේ උත්තරේ දුවයි. එම නිසා ණය මුදල රුපියල් 2500යි. අර 100යි 124යි කීයෙන් බෙදලාද 25යි 31යි ගත්තේ? මොකද 100යි 124යි කීයෙන් බෙදලාද ගත්තේ? ඒ කියන්නේ වාට මෙතන මේ කොටසද පැහැදිලි වුනේ නැත්තේ? නෑ සර් අර x සමානයි 3100 100යි 124යි බෙදුවේ පුතා 4. 100ට 4 ඒවා 25යි 124ට 4 ඒවා 31යි. 31 ඒවා 1යි 31 ඒවා 100යි. 100 ඒවා 25 2500යි. පැහැදිලිද? පැහැදිලි. ඔව් ඉසුල පැහැදිලිද? ඔව් සර්. ඔව් මෙන්න මෙතන සමීකරණයක් විදියට ඊළඟට බල සමීකරණයත් එක්ක එන්නම්. මේ මාස 8කට තියෙන කාරණාවෙන් තමයි මෙතන මේ කතන්දරේ ගොනු කරේ. මාස 8කට. දැක්කද?
චන්දිව අපිට මේක සමීකරණයකින් යන්න පුළුවන්. දැන් මෙතනත් එනවා x කියලා අපි ගන්නවා. නමුත් මේක අපිට සමීකරණයකින් VGS සමීකරණයකින් අපිට මේක හදන්න පුළුවන්. ඒකේ ඒක පොඩ්ඩක් අදහසක් තියෙනවද? ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො. ඔක ලියා ගන්න. පළවෙනි ක්‍රමය කියලා ලියා ගන්න. වෙලා ඇති නේද දැන්? මකන්නද? තාම ලියනවද? හරි සර්. හරිනේ. දුන්නේත් හරිනේ. හරි සර්. හරි. සර් මේක වගන්ති කියලා හදන්නත් පුළුවන් නේද? අබුදා වගන්ති කියලා. අහුන්නේ මට පැහැදිලි නෑ. වගන්ති ලියලා මේ ගාන හදන්න පුළුවන් නේද? මේක වගන්ති ලියලා හදන්න ගියොත් මේ සමීකරණ පැත්තට තමයි යන්න හදන්නේ. ඔන්න මම එහෙම කියේ. ඒ ගැන තමයි කතා කරන්න හදන්නේ. හරි? ඔන්න බලා ගන්න. චන්දිව් අදහසක් තියෙනවද සමීකරණ වලින් කාට හරි උදව් කරන්න පුළුවන්ද? මෙන්න මෙහෙමයි. ඔන්න බලා ගන්න හොඳට. මෙතන ගත්ත ණය මුදල දන්නේ නැහැ. එහෙනම් අපි ගන්නවා ණය මුදල රුපියල් x ලෙස ගනිමු. x ලෙස ගනිමු. ඔන්න ණය මුදල අපි දන්නේ නැහැ. x ලෙස ගනිමු. අන්න ඊළඟට අපි ලියනවා එම නිසා වසර නෙවෙයි මාස. මාස 8කට පොලිය. මාස 8කට පොලිය කොහොමද අපි ගන්න? x කියන ණය මුදල ගුණ කරනවා 100%න්. එතකොට මාසයකට පොලිය එනවා. මාස 8කට බලන්න 8න් ගුණ කරනවා. එතකොට අපිට මේක තව ටිකක් සරල කරොත් 4 ඒවා 2යි 4 ඒවා 25යි. එතකොට 6යි x බෙදීම 25 කියලා එනවා. 3 2 6යි x බෙදීම 25. දැන් ඊළඟට අපි ලියනවා එම නිසා ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල වෙන්නේ දරුවනි ණය මුදල x නේ. x එකතු කිරීම 6යි x බෙදීම 25. 6යි x බෙදීම 25. විජීය භාග. මෙතන යටින් එකක් දාගත්තා. පොදු හරය ගත්ත 25යි. එතකොට 1 25 වෙනවා කියන්නේ පුතා මෙතන 25න් ගුණ වෙනවා කියන එකනේ. එතකොට මෙයත් 25න් ගුණ වෙනවා. එතකොට මෙතන එනවා 25යි x. 25යි x. මෙතන එනවා 6යි x. වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට මෙතන ඔබට පේනවා 31යි x බෙදීම 25 එනවා. ඔතන වෙනකම් පැහැදිලිද? ණය මුදල x කියලා ගත්තා. මාස 8කට පොලිය x 100න් 3න් ගුණ කරලා 8න් ගුණ කරලා ගත්තා. හරිනේ? දැන් අපි මොකද කරන්නේ? දැන් අපි කරන්නේ එම නිසා මම මේ හරිය වගේ ගන්නම් ඔයගොල්ලන්ට පේන්න. එම නිසා දැන් අපිට මුළු මුදල දීලා තියෙනවානේ. මුළු මුදල අපිට 3100යි කියලා දීලා තියෙනවා. අන්න අපි දැන් සමීකරණයට එනවා. එම නිසා 31යි x බෙදීම 25
අපි සමාන කරනවා 3100ට. එහෙනම් දැන් x හොයන්න මොකද කරන්නේ? 3100 ගුණ කරනවා මේ පරස්පරයෙන්. 25න් 31න් නෙමෙයි 31න් 25න් අපි ගුණ කරනවා. 31 ඒවා 1යි 31 ඒවා 100යි 25 ඒවා 100ක් 2500යි. x එනවා 2500යි. එම නිසා ණය මුදල අන්න අපි එනවා රුපියල් 2500යි. ඔන්න ඔක. අර චන්දිව් කියපු සමානුපාත ක්‍රමයට වඩා මේකේ පීවර ගන්න වැඩි. මේකේ තියෙන්නේ ටිකක් ඉතින් බීජ ගණිත දැනුම තදින්ම බලපානවා. බීජීය සමීකරණ, බීජීය භාග සුළු කිරීම පිළිබඳ දැනුම අවශ්‍යයි. ඒ දැනුම තුලින් තමයි අපිට මේ අවසාන පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. අතන තිබුණේ අනුලෝම සමානුපාතික දැනුම. බලන්න එක ගැටලුව අපි වෙනස් අවස්ථා දෙකක් යටතේ විසඳුවා. උත්තරේ එනවා. පැහැදිලිද? කාට හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. ගත්ත විදිය පැහැදිලිද? ණය මුදල x කියලා ගත්තා. ඒකට x ඇසුරෙන් මුල් මුදල හොයාගෙන ගිහිල්ලා මුල් මුදල 3100ට සමාන කරා. ලියා ගන්නකො බලන්න දෙවෙනි ක්‍රමය කියලා. සර් ඔය සමීකරණය ඔයිට වඩා කෙටියෙන් හදන්නත් පුළුවන් නේද? මෙතන සමීකරණේ කෙටි කරන්න. ඔයා කියන්නේ 31යි x බෙදීම 25 සමානයි 3100ද? ඔතන මේ ගත්ත මුදල කීයද ණය මුදල කීයද කියලා දන්නේ නැහනේ. එතකොට සර් 3100 සමාන කරන්න පුළුවන් නේද x එකතු කිරීම x ගුණ කිරීම 100ට 3 ගුණ කිරීම 8 කියලා. ඒ කියන්නේ ඔයා කියන්නේ මෙතන මෙහෙම. ඔයා කියන්නේ අපි ගත්තොත් ඒ කියන්නේ x ණය මුදල එකතු කිරීම එතකොට x ගුණ කිරීම ඒ කියන්නේ මෙතන 6x බෙදීම 25 6x බෙදීම 25 සමානයි 3100 කියලා. ඔහොම. ඔව් සර්. එතකොට මොකද්ද මේ පියවර වලට වඩා මෙතන කොහොමද පහසුවේ x පොදු සාධකයකට ගන්නවා. ඔහොම. නෑ සර් එතකොට අර යට හරයන් දෙක සමාන කරලා එතකොට ඔයා මෙතන 25න් ගුණ කරලා එහෙම මේ හරය අයින් කර ගන්නවා. ඔව් සර්. එතකොට මෙතන 25යි x එකතු කිරීම 6යි x 6යි x 25න් මෙයා ගුණ වෙනවා 3100 ගුණ කිරීම 25 කියලා. ඊට පස්සේ මෙතන 31යි x කියලා අරගෙන එහෙම. ඔව්. ලොකු පහසුවක් එන්නේ නෑ නේද ඡන්දේ? මෙතන වගේ තමයි. වගන්ති ලියනවට ලියන්න නැතුව ඒක ඔයා කියන්නේ වගන්ති ලියන්නේ නැතුව මෙහෙම ලියන්නද? ඔව් සර් එහෙම නෑ ප්‍රශ්න පුතා මෙතන අනිවාර්යෙන් x හඳුන්වලා දෙන්න ඕන. මේ x කියන එක න ඔබ හඳුන්වලා දෙන්න ඕන අනිවාර්යෙන්. මොකද අපි ගන්න එකන්නේ ඊළඟට ඔයා මෙතන මෙන්න මේ කොටස හඳුන්වලා දෙන්න ඕන පුතා. එකපාරම මේක ගහින් ගෙඩියෙන්න වගේ සමාන කරන්න බෑ. නේද? මේක හඳුන්වලා දෙන්න ඕන. එතකොට ඔයා මෙතනට එන්න ඕනනේ. මේ 6x බෙදීම 25 කොහොමද ආවේ කියන එක නැත්තම් අතන දන්නේ නෑනේ. ඔව්. මෙහෙම ලියලා තිබුණොත් අපි ඉතින් විභාගෙදී ළමයාගේ පැත්තෙන් සලකලා ලකුණු පිරිනමනවා. නමුත් ඒක අර අපි කියන්නේ ඒක අර සම්පූර්ණ නෑ නේද? එකපාර කොහොමද මේක ගොඩනැගුණේ කියන එක පොඩ්ඩක් මෙතන වෙන් කරලා පෙන්නමු අපි. නේ? එතකොට හොඳයි නේ? ඔව් හොඳයි. ඔව්. හරි පුතා. ඔයා කිව්ව එක වැරද්දක් නෑ. මෙහෙම ගොඩනගන්න පුළුවන්. ඒ වාක්‍යයක් පොඩ්ඩක් එතන ලියමු අපි. හරි? ඒක තමන්ගේ පැත්තෙන් වාසි. මොකද අපි ලියන දේ අපි දැන් ගැටලු විසඳලා ඒ විසඳුම බලන්නේ වෙන කෙනෙක්නේ. එතකොට එයාට ඒ කාරණාව හරියට sannivedanaya නොවුනොත් ඒකේ අවාසිය එන්නේ එයාට නෙවෙයි. එයාට අවාසියක් වෙන්නේ අපිටයි අවාසි වෙන්නේ නේ. එහෙනම් අපි පුළුවන් තරම් sannivedana කුසල එතන sannivedanayේදී බලන කෙනාට පහසු වෙන විදිහට අපි ගොඩනගන්න උත්සාහ කරන්න ඕන. හරි පුතා බොහොම හොඳයි. එතකොට වෙන්න මෙහෙමයි මේ ගැටලුව විසඳෙන්නේ. දැක්කනේ හොඳ ගැටලුවක්. මේ වගේම තමයි විභාගවල සාමාන්‍යයෙන් ඉතින් විභාගයකදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ගැටලු. මේ හැමෝටම හදා ගන්න අමාරු වෙන අවස්ථා එනවා එතකොට. හැබැයි ඉතින් ඔබ එහෙම වෙන්න බෑ ඉදිරියේදී. තව ගැටලු හදනකොට තව අත්දැකීම් ලැබේ. අපි 16 ඉතා දීර්ඝ ගැටලුවක්.
16 සෙකන්ඩ් පේපර් එකට එන්න පුළුවන් වගේ ගානක් තියෙන්නේ මේ සෙකන්ඩ් පේපර් එකේ. කවුද අපිට ඒකට උදව් කරන්නේ? අත උස්සන්න බලන්න. කොටස් තුනක් තියෙනවා. කවුරුවත් නැද්ද? චන්දිව් තමයි අපි ඉස්සුවේ. හරි චන්දිව් අපි කතා කරමු බලන්න 16. ඔස එතන අහලා තියෙන්නේ වසර දෙකක් අවසානයේ රුපියල් 5000ක් ගෙවා ණයෙන් නිදහස් වීමේ පොරොන්දුව පිට මිනිසෙක් සුළු පොලියට යම් ණය මුදලක් ලබා ගන්නා ලදී. නමුත් මෙම ගනුදෙනුව වසර 5 දක්වා දීර්ඝ වීම නිසා ණයෙන් නිදහස් වීමට රුපියල් 6500ක් ගෙවීමට සිදුවේ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ වසරක් සඳහා ඔහු ගෙවූ පොලිය ගණනය කරන්න. ඔව්. මම පොඩ්ඩක් ගන්නම්. වසර දෙකක් අවසානයේ 5000යි ණය නිදහස් වෙන්න පුළුවන්. නමුත් එයාට ගෙවා ගන්න බැරි වුණා. එතකොට එයා වසර 5ක් දක්වා දීර්ඝ වුණාම ණය නිදහස් වෙන්න එයා 6500ක් ගෙවන්න වුණා. දැන් පුතාගෙන් අහන්නේ වසරක් සඳහා ගෙවූ පොලිය කොච්චරද කියලා. මොකද කරේ? එතකොට ඒක හොයන්නේ 6500න් 5000 අඩු කරලා 3ෙන් බෙදනවා. 6500න් 5000 අඩු කරලා එන උත්තරේ 3ෙන් බෙදුවා. මොකද මේ අවුරුදු 3කට පොලිය මෙතනින් අපිට පැහැදිලි වෙනවනේ. වසර දෙකකට දැන් හරියට මේ වගේ. දැන් ඔන්න A කියන තැනින් ගමන් අරබන මෝටර් රථයක් අපි හිතමු B කියන තැනට එනවා. A කියන තැනින් ගමන් අරබන මෝටර් රථයක් C කියන තැනට එනවා. අපෙන් අහනවා B C අතර දුර. එතකොට අපිට තියෙන්නේ මේ දුරෙන් මේ දුර අඩු කරනවා වගේ වැඩන්නේ. එතකොට මේ වසර 5ක කාලය ණය නිදහස් වෙන්න මේ 3ක කාලය 2ක කාලය එතකොට මෙතන 5 කාලේ මේ වෙනස තමයි වසර 3ක පොලිය. එතකොට 6500න් 5000 අඩු කරාම 1500 බෙදීම 3 උත්තරේ රුපියල් 500යි. අන්න හරි. පළවෙනි එකට උත්තරේ එන්නේ රුපියල් 500යි. හරි. දෙවෙනි එක. ඔහු විසින් ණයට ලබාගත් මුදල කොපමණද? ඔහු විසින් ණයට ලබාගත් මුදල. එතකොට වසරක් සඳහා පොලිය 500 නම් මෙයා වසර 5ක් ගෙවලා තියෙනවා. එතකොට 6500න් අඩු කරනවා 500 5ක්. එතනින් ගන්නත් පුළුවන් 5000න් ගන්නත් පුළුවන්. ඔව් සර්. ඒ දෙකෙන් ගන්න. නේ? ඔව් 6500න් 500 5ක් අයින් කරලා ගන්නත් පුළුවන්. නැත්නම් 5000න් අඩු කරනවා 500 දෙකක්. එකම උත්තරේ එන්න ඕනේ. එතකොට එන්නේ 5000 අඩු කිරීම 1000. ඒ කියන්නේ රුපියල් 4000යි. හරිනේ? ඒ තමයි දෙවෙනි එකට උත්තරේ. ඊළඟ එක. වාර්ෂික පොලි අනුපාතය අහන්නේ. වාර්ෂික පොලි අනුපාතිකය. මොකද කරන්නේ? 500 බෙදීම 4000 ගුණ කිරීම 100%. ඔව් ණය මුදල 4000යිනේ. 4000කට 500ක් වසරකට පොලිය වෙනවා නම් ප්‍රතිශතය ගන්න 100%න් ගුණ කරා. 100%න් ගුණ කරා. එතකොට 100ව 1යි 100ව මෙතන 40යි 40ව 1යි මෙතන 40 බෙදන්නත් බෑ නේ 4යි 10ව 4යි 10ව 50යි නේ 100ව 1යි 100ව 40යි 10ව 4යි 10ව 50යි 50 40න් බෙදුවා 4ව 1යි එතකොට 20යි 12යි මෙතන තව එනවා 5යි 12.5යි උත්තරේ 12.5යි මේ පළවෙනි එකට මේ දෙවෙනි එකට මේ තුන්වෙනි එකට උත්තරේ ඔන්න ඔහොම බොහොම හොඳයි ඔන්න ඔහොමයි පුතේ අපිට එන්න තියෙන්නේ 17 වෙනි ප්‍රශ්නෙට දැන් ප්‍රශ්නාංක 17 ඒකත් අර වගේමයි ඔන්න බලන්න මෙතන සූත්‍රයේ ගොඩ නැගෙන විදිය මම කිව්වේ අභ්‍යාසයෙන් ගැටලුවකින් මේ සූත්‍රයේ ගොඩ නගනවා කියලා මේ තියෙන්නේ සූත්‍රයේ ගොඩ නගන අවස්ථාව ඔබට
අපි බලමු. මම ඒක කරන්නම්. මේක ලියාගත්තද ඔයගොල්ලෝ? කරපු නැති අය විශේෂයෙන් අවධානය යොමු හරිනේ. එහෙමනම් ඔන්න පුතා අපි අන්තිම ගැටලුවට එන්න හදන්නේ අභ්‍යාසයේ. පුද්ගලයෙකු කැපිටල් R වූ වාර්ෂික සුළුපොලි අනුපාතයක් යටතේ රුපියල් P නම් මුදලක් අවුරුදු T කාලයක් සඳහා ණයටගෙන ඇත. මාසකදී ඔහු ගෙවිය යුතු පොලිය සඳහා ප්‍රකාශනයක් ලියන්න. මාසකදී එහෙමනම් අපි කරන්නේ පළවෙනි එකට කැපිටල් R කියන මුදලක් නේ ගන්නෙ. පොලි අනුපාතිකයේ P නේ. මෙතන ඒගොල්ලෝ මේ P කියලා අරන් තියෙනවා. එතකොට 100ට P ගෙන් ගුණ කරනවා. මාසකට මේ R වාර්ෂික පොලිය P නම් අනුපාතය මෙතන මට වැරදුනා. P නම් ණය මුදලක් අරන් තියෙනවා. P කියන්නේ ණය මුදල පොලි ප්‍රතිශතයේ කැපිටල් R 100ට වාර්ෂික පොලි අනුපාතයක් හැටියට P නම් ණය මුදල අවුරුදු T කාලයට අහන්නේ මාසකදී. මාසකට R කියන්නේ වාර්ෂික. එතකොට මේ ආව පුතේ 12න් එකෙන් ගුණ කරන්න ඕන නැත්නම් 12න් බෙදන්න ඕන. මේ එන්නේ අවුරුද්දට පොලිය ඒක 12න් බෙදන්න ඕන. එතකොට මෙතන එන්නේ PR බෙදීම 1200. ඕක තමයි උත්තරේ. මාසකදී ගෙවිය යුතු පොලිය සඳහා ප්‍රකාශනය වෙන්නේ PR බෙදීම 1200. දෙවෙනි ප්‍රශ්නේ. අවුරුදු T කාලයකට පසු ගෙවිය යුතු මුළු මුදල I සඳහා ප්‍රකාශනය. අවුරුදු T කාලයට පසු ගෙවිය යුතු මුළු පොලිය I සඳහා ප්‍රකාශනයක්. එතකොට I වෙන්නේ ණය මුදල P 100ට R වලින් ගුණ කරලා එතකොට වර්ෂයකට පොලිය අවුරුදු T කාලයට. එතකොට I සමානයි PTR බෙදීම 100 කියන සම්බන්ධය එනවා. ඕක තමයි අපි සූත්‍රයක් විදිහට ගත්තේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ P කියන්නේ 4000යි. ඒ කියන්නේ ණය මුදල 4000යි. R කියන්නේ 108යි. එතකොට T කියන්නේ 5යි නම් ඊට ප්‍රකාශනයේ භාවිතෙන් I ව හොයන්න. එතකොට I සමානයි P කියන්නේ පුතා 4000 ගුණ කිරීම T කියන්නේ 5 ගුණ කිරීම 8 මෙතන 100ට 8 මේ 100 තියෙනවා මෙතන. හොඳ 100න් එක ගන්න ඕන. මේ 100 කියන්නේ මෙතන 100ට කියන එක. මේක අපි සරල කරාම මෙතන 100 1යි මෙතන 100 40යි. එතකොට පුතා මෙතන එනවා 40 ගුණ කිරීම 8 වරක් 5ක් 40යි. එතකොට 4 වරක් 4 16යි 1600යි අවසානයේ අපි උත්තරේ ලියනවා I සමානයි රුපියල් 1600යි කියලා. පැහැදිලිද ඔබට? ඔන්න ඔහොමයි. පැහැදිලි? චන්දිව හැදුවද මේක? ඔව් සර්. මේ විතර ආවා? ඔව් සර්. right. අනිත් අයටත් ඒ වගේ ඇවිල්ලා තියෙන්න ඕන. ඉසුල පුතා හැදුවද? ඉසුල? ඔව් සර්. right. ඔන්න ඔහොමයි පුතේ. අපි ඔය අභ්‍යාසයේ සාකච්ඡා කරේනේ සම්පූර්ණයෙන්ම සුළු පොලිය. මම හිතනවා දැන් ඕගොල්ලෝ ප්‍රතිශත සම්බන්ධව මන අවබෝධයක් සහ පෙළ පොතේ තියෙන ගැටලුත් එක්ක ඒ සියල්ල ආවරණය වුණා. අපි එතකොට දැන් දෙවෙනි වාරයේ ප්‍රතිශත පාඩම සම්පූර්ණ කරා. හෙට දවසේ අපි එහෙම වුණොත් එන්නේ තවත් වැදගත් සංකීර්ණ මාතෘකාවක්. ඒ කියන්නේ
බීජගණිත මාතෘකාවක